समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अलं आनंद मासोचि मा परिदेवी ननु एतं आनंद मया पटिकच्चेव अख्यातं सम्बेहेव पीहि मनापेहि नाना भावो विना भावो अन्यथा भावो तं कुतित आनंद लब्धा यन्तं जातं भूतं संकतं फलोकधम्मं तं वत तथागतस्सापि शरीरं मा पलुञ्जति नेतं ठानं विञ्जतीति। श्रद्धावंत සත්පුරුෂ පින්නතුනි සියලු දෙනාම සූදානම් වෙන්නේ තුන් ලෝකාග්‍ර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සියලු ලෝසත වෙත කරුණා මෛත්‍රියෙන් දේශනා කොට වදාළ ධර්මස්කන්ධයෙන් මේ සීමිත වේලාවේ ස්වල්ප මාත්‍ර ධර්ම කාරණා කීපයක් නමුත් දේශනා කරවාගෙන තමන් ධර්ම ශ්‍රවණය කිරීමටත් තමන් ශ්‍රවණය කරන මේ දේශනාව ධර්ම දානයක් විදිහට ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ලොව පුරාම විසුරුවා හැරීමටත් බලාපොරොත්තු වන මොහොතයි. අද මේ උතුම් ධර්ම දානමය පින්කමේ පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කරන්නේ රත්නපුර පෑබුටුව කදිරංදොල පදිංචි WM ප්‍රේමවති මහත්මිය විසින් තම දයාබර දෙමව්පියන්ට පින්පෙත් අනුමෝදන් කරලීම පිණිස පින්වත්නි ලබන්නාටත් ඒ වගේම දෙන කෙනාටත්
මහත් ඵලදායක බොහෝ කල් යහපත පිණිස පවතින බොහෝ කල් හිතසුව පිණිස පවතින දානයක් තියනවා නම් පින්නතුනේ ඒ දාණය ධර්ම දානයයි. ධර්ම දානය කියන්නේ පින්නතුනේ ලබන්නාටත් ඒ වගේම දෙන කෙනාටත් බොහෝ කාලයක් ප්‍රමාණ රහිත සැනසෙල්ලක් ලාභයක් උපද්දවන්නා වූ දානයයි. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සියලු දානයන් අතර පින්නතුනේ ධර්ම දානේ දිනනවා කියලා. මේ ලෝකේ නානාවිධ වූ නොඑක් ආකාර වූ පින්කම් තියෙනවා කුසල් තියෙනවා. ඒ සෑම කුසලයකටම ඒ සෑම අනෙකුත් පින්කමකටම කෙනෙක් සිතක් උපද්දවන්නේ පින්නතුනේ ධර්මයක් ශ්‍රවණය කිරීම මුල් කරගෙනයි. අන්න ඒ නිසාමයි කියන්නේ අනේක විද කුසල් වලට අනේක විද පින්කම් වලට සිතක් උපද්දවන්නට මග කියන දානය ධර්ම දානය නිසා ඒ ධර්ම දානයම උතුම් කියලා දේශනාව කියන්නේ ඒකයි. ඒ නිසා මේ දේශනාවේ දායකත්වයේ දරන සත්පුරුෂ පිරිස අද මුළු ලෝකේ පුරාම පින්නතුනේ මේ ධර්මය විසුරුවා හරිනවා. සුවිශාල පිරිසක් මේ දේශනාව ශ්‍රවණය කරනවා. ඒ දේශනාව ශ්‍රවණය කරන හැම දෙනාටත් දායකත්වයේ දරන සියලු පින්නතුන්ටත් සුවසේම ධර්මය අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් පින්නතුනේ දැන් දේශනාව ශ්‍රවණය කරමු. පින්නතුනේ අද මේ මාතෘකා කළ දේශනා පාඨය තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට ආසන්නම වෙලාවේ උන්වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ වෙච්ච ආනන්ද මහතෙරුන් වහන්සේට කළ අවවාදයක්. මේක සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ පින්නතුනේ දීඝනිකායේ මහා පරිනිබ්බාන කියන සූත්‍රයේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිරිනිවනට ආසන්න වූ සියලු තොරතුරුත් පිරිනිවන් පෑවෙන් පසු ආදාහන පූජෝත්සවය ධාතුන් වහන්සේලා බෙදා දීම ආදී සියලු තොරතුරුත් සඳහන් වෙන්නේ පින්නතුනේ මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ. එහි පින්නතුනේ පිරිනිවන් පාන්නට ආසන්න වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ට කළ අවවාදයක් තමයි පින්නතුනේ මේ දේශනාවේ දේශනා පාඨයේ මාතෘකා පාඨයේ හැටියට මම මතු කළේ. පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟම හැම මොහොතකම හෙවණැල්ල වගේ ඉඳපු මහතෙරුන් වහන්සේ තමයි ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මුල් බුද්ධත්වයෙන් මුල් කාලේ ඊට කියනවා පින්නතුනේ පඨමාභි සම්බෝධි සමය කියලා. බුද්ධත්වයෙන් අවුරුදු 20ක් ගත වෙන කාලයේ පින්නතුනේ පඨමාභි සම්බෝධි සමයයි. ඒ කාලයේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේට බොහෝ දෙනා වහන්සේලා උපස්ථාන කළා. දේශනාවේ කියනවා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් බුදුරජාණන් වහන්සේට උපස්ථාන නොකළ තෙරුන් වහන්සේ නමක් නැති තරම් කියනවා. ඒ අතර පින්නතුනේ මේගිය හාමුදුරුවෝ, නාගසමාල හාමුදුරුවෝ, ඒ වගේම පින්නතුනේ සුනක්කත් හාමුදුරුවෝ ආදී වශයෙන් නොඑක් තෙරවරුන් වහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා. ඒ කාලය තුල යම් යම් ගැටලු මතුවුණා. ඒවායේ යම් යම් අපිලිවෙලවල් තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ පින්නතුනේ බුද්ධත්වයෙන් අවුරුදු 20ක් ගත වෙච්ච තැන ඒ වෙනකොට උන්වහන්සේට වයස අවුරුදු 55යි. ඒ 55 දී බුදුරජාණන් වහන්සේ පින්නතුනේ මහා පිරිස මැද වදාලා තමන් වහන්සේට නිත්‍ය
නිත්‍ය උපස්ථායකයන් වහන්සේ නමක් හිටියොත් හොඳයි කියලා. ඒ වෙලාවේ බොහෝ දෙනා වහන්සේලා පින්නතුනි අත උසවමින් බුදුරජාණන් වහන්සේට කිව්වා ස්වාමීනි මං ඔබ වහන්සේට උපස්ථාන කරන්නම්. මං ඔබ වහන්සේට උපස්ථාන කරන්නම් කියලා බොහෝ දෙනා වහන්සේලා කිව්වා. සරියුත් මහරහතන් වහන්සේලාත් වහන්සේත් කිව්වන පින්නතුනි බුදුරජාණන් වහන්සේ මං ඔබ වහන්සේට උපස්ථාන කරන්නම් කිව්වා. ඒ වෙලාවෙත් බුදුහාමුදුරුවෝ වදාළේ නෑ සාරිපුත්ත යම් දිහාවක ඔබ වහන්සේ වැඩ ඉන්නවා නම් මට ඒ දිහාවයි බලන්න ඕන නෑ. ඒ නිසා ඔබ වහන්සේ වගේ කෙනෙක් උපස්ථායකයා හැටියට මා ළඟ නතර විය යුතු නෑ කිව්වා. මුගලන් හාමුදුරුවෝත් වදාලා ස්වාමීනි එහෙනම් මං ඔබ වහන්සේට උපස්ථාන කරන්නම්. බුදුරජාණන් වහන්සේ මුගලන් හාමුදුරුවන්ටත් වදාලා මුගලන් නුඹත් ඒ වගේ කිව්වා. නුඹත් යම් දිහාවක ඉන්නවා නම් මට ආයේ ඒ දිහාව ගැන මෙනෙහි කරන්න උවමනාවක් නැහැ කිව්වා. ඒ නිසා ඔබ වහන්සේත් උපස්ථායකයන් වහන්සේ හැටියට මගේ ළඟ නතර වෙන එක හොඳ නැහැ කිව්වා. මේ විදිහට පින්නතුනේ සියලු දෙනා වහන්සේලාම උපස්ථායක පදවිය ඉල්ලනකොට උපස්ථායක පදවිය නොඉල්ලා ඉඳපු එකම තෙරුන් වහන්සේ තමයි එදා මේ මහ පිරිස මැද ආනන්ද මහ තෙරුන් වහන්සේ. උන්වහන්සේ මේ උපස්ථායක පදවිය නොඉල්ලුවට උන්වහන්සේ දිගු සංසාරේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක පදවිය පිණිස පිරිය යුතු ධර්මයන් පූර්ණේ කරලා තිබුණා. අපේ වචනෙන් කිව්වොත් සුදුසුකම් සම්පූර්ණ කරලා තිබුණා. ලෝකයේ කවදත් පින්වතුනේ වැඩියෙන් ඉල්ලන්නේ පින්වතුනේ සුදුසුකම් සපුරපු අයම නෙමෙයිනේ. සුදුසුකම් සම්පූර්ණ කරපු උත්තමයෝ පින්වතුනේ නිහඬයි. ඒ වෙලාවේ එතන වැඩ ඉඳපු එක හාමුදුරුවෝ නමක් ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කිව්වා ඇවැත්නි ඔබ වහන්සේත් ඉල්ලන්න කිව්වා. මෙච්චර දෙනා වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ නිත්‍ය උපස්ථායක පදවිය ඉල්ලද්දී ආනන්දයන් වහන්සේ ඔබ වහන්සේත් ඉල්ලන්න කිව්වා. ඒ ඔබ වහන්සේ විතරක් නිහඬව ඉන්නේ. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ පින්නතුනේ මහ පුදුම දෙයක්නේ සඳහන් කළේ. මේකෙන් තේරෙනවා ආනන්ද හාමුදුරුවෝ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි තිබිච්ච විශ්වාසයේ ශ්‍රද්ධාව අවබෝධය කොච්චරද කියලා. ආනන්ද හාමුදුරුවෝ මොකද්ද වදාළේ? එවත්නි තථාගත බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක පදවියට මම සුදුසුයි නම් ඒ බව මම ඉල්ලන්න ඕන නෑ. මම සුදුසුයි නම් සර්වඥ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේක දන්නවයි කිව්වා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ භාවය අදහන්නා වූ පිළිගන්නා වූ ඒ කෙරෙහි සැකයක් සංකාවක් නැති ශ්‍රාවකයාගේ ස්වභාවය. පින්වත්නි කොච්චර දේවල් අපිට හිතන්න තියෙනවද එතකොට මේ පුංචි සිදුවීමෙන්. එවත්නි ඒ උතුම් පදවිය සඳහා මම සුදුසුයි නම් ඒ පදවිය මම ඉල්ලන්න ඕන නෑ කිව්වා. මම සුදුසුයි නම් තථාගත බුදුරජාණන් වහන්සේ ඒ බව දන්නවයි කිව්වා. අනික් කාරණේ ආනන්ද හාමුදුරුවෝ කියනවා ඇවැත්නි ඉල්ලලා ගන්න පදවිවල කිසි වටිනාකමක් නෑ කිව්වා. ලස්සන පාඩමක් නේ. ඉල්ලලා ගන්න පදවිවල කිසි වටිනාකමක් නෑ කිව්වා. එතකොට බලන්න පින්වත්නි ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා ඇවැත්නි මහණෙනි ආනන්දයන් කියලා කියන්නේ කවුරුන් විසින්වත් පෙළඹවිය යුත්තේක් නෙමෙයි කිව්වා. ආනන්ද කියලා කියන්නේ කවුරුන් විසින්වත් පෙළඹවිය යුතු කෙනෙක් නෙවෙයි කිව්වා. එවත්නි ආනන්දයන් අග්‍ර උපස්ථායක පදවිය පිණිස සංසාරේ සුදුසුකම් පුරලා තියෙනවයි කිව්වා. ගුණ පුරලා තියෙනවයි කිව්වා. ඒ නිසාද ඉඳන් ආනන්ද මගේ උපස්ථායකයන් වහන්සේ හැටියට කටයුතු කරයි කිව්වා.
ඒ වෙලාවේ මහ සෙනග මැද පින්නතුනේ ආනන්ද හාමුදුරුව නැගිටලා කියනවා ස්වාමීනි මං ඔබ වහන්සේට උපස්ථාන කරන්නම් හැබැයි කොන්දේසි තියෙනමයි කියලා බුදුරජාණන් වහන්සේට කොන්දේසි කීපයකුත් පින්නතුනේ ආනන්ද හාමුදුරුව ඉදිරිපත් කළා. ලෝකේ සාමාන්‍යයෙන් පින්නතුනේ කොන්දේසි දාන්නේ পদවිය ගන්න අය නෙවෙයි পদවිය දෙන අයනේ. ලෝකේ ක්‍රමයකනේ. හැබැයි බලන්නකො පින්නතුනේ එදා කොන්දේසි ඉදිරිපත් කරන්නේ পদවිය දීපු උත්තමයන් වහන්සේ නෙවෙයි পদවිය ගත්ත ආනන්ද හාමුදුරුව. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද මොනවද ඒ කොන්දේසි හතර? මොනවද ඒ කොන්දේසි හතර? ප්‍රතික්ෂේප කිරීම කීපයයි ඉල්ලීම් කීපයයි. ආනන්ද තථාගතවරු කියන්නේ කොන්දේසි වලට එකඟ වෙන අය නම් නෙමෙයි කිව්වා. මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කාට කුමට කොන්දේසි වලට යටත් වෙන්නද? කමක් නේ මොනවද කියලා ඇහුවා. ඒ වෙලාවෙනේ පින්නතුනේ ආනන්ද හාමුදුරුව වදාලේ බුදුහාමුදුරුවනේ මම ඔබ වහන්සේගේ උපස්ථායකයන් වහන්සේ උණයි කියලා ඔබ වහන්සේ වැඩ ඉන්න ගඳ කිලියම මාව නතර කරගන්න බෑ කිව්වා. ඔබ වහන්සේ වැඩ ඉන්න විහාරේ ගඳ කිලියම මාව නතර කරගන්න බෑ කිව්වා. අනික ස්වාමීනි ඔබ වහන්සේට ලැබෙන්නා වූ ආරාධනා තියෙනවා දානමානවලට ඒ දානමානවලට ලැබෙන්නා වූ ආරාධනාවන් වලට මාව වැඩම කරවගෙන යන්න බෑ කිව්වා. හොඳයි ආනන්ද අනික ඔබ වහන්සේට ලැබෙන්නා වූ අගනා සිවුරු පිරිකර ආදී දේවල් ඒ අගනා සිවුරු පිරිකර ආදී දේවල් මට දෙන්න බෑ කිව්වා. මට එපා කිව්වා. මේ විදිහට පින්නතුනේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රතික්ෂේප කිරීම හතරක් ආනන්ද හාමුදුරුවෝ කළා. මේ සියල්ල විස්තර කරන්න මේ සීමිත වේලාව ප්‍රමාණවත් නැහැ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද මේවා ප්‍රතික්ෂේප කරන්නේ කුමන ඵලයක් නුඹ දැකලාද කියලා ඇහුවා. හරි ලස්සන ප්‍රශ්නයක් නේ. දැන් මේවා ප්‍රතික්ෂේප කරන්න මොනවද හේතුව? කරුණු මොනවද දැකලාද ඔබ වහන්සේ මේවා ප්‍රතික්ෂේප කරන්නේ කියලා ඇහුවා. අද නම් පින්වත්නි পদවියක් ගන්නකොට තනතුරක් ගන්නකොට ඉල්ලන ඉල්ලීම් තමයි මේ ප්‍රතික්ෂේප කරන්නේ. ඉල්ලන ඉල්ලීම්. ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුවන්ට වදාලා බුදුහාමුදුරුවනේ මේවා ඔක්කොම මට ලැබෙනවා ලෝකයයි දැක්කම සමහර වෙලාවකදී හිතේ පරිස්සමක් නැති අය කියන්න පුළුවන් ඕවා ඔක්කොම ලැබෙනවා නම් ඉතින් කාට උපස්ථාන කරන්න බැයිද කියලා. ඕවා ඔක්කොම ලැබෙනවා නම් උපස්ථාන කරන්න කාට බැරිද කියලා එහෙම කතාවක් කියන්න පුළුවන්. බුදුහාමුදුරුවනේ මට ඒ වචනේ අහන්න ඕන නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා ඊළඟට හොඳයි ඉල්ලීම් හතර මොනවද? ස්වාමීනි ඔබ වහන්සේට ලැබෙන ආරාධනාවට මාව එකතු කරගෙන යන්න බෑ. ඒ වුණාට මට ලැබෙන ආරාධනාවට මට උවමනා නම් ඔබ වහන්සේව වැඩම කරවගෙන යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මට ලැබෙන ආරාධනාවට ඔබ වහන්සේ වැඩම කරවගෙන යන්න මට පුළුවන් වෙන්න ඕන. අනෙක ස්වාමීනි ඕනම වෙලාවක ඔබ වහන්සේ ළඟට එන්නා වූ උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී රාජ මහාමාත්‍යාදීන් ඒ අයව ඔබ වහන්සේ වෙත මුණ ගස්වන්න මට පුළුවන් වෙන්න ඕන. අනික ස්වාමීනි මට යම් ගැටලුවක් ආවොත් මට ඒ වෙලාවෙම මට ඔබ වහන්සේව හමු වෙලා මට ඒක විසඳ ගන්න පුළුවන් වෙන්න ඕන. හොඳයි අනික් කාරණේ ස්වාමීනි මම නැති යම් තැනකදී ඔබ වහන්සේ ධර්මයක් දේශනා කරනවා නම් ඒ දේශනා කරන්නා වූ සෑම ධර්මයක්ම බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මට ඇවිල්ලා ඒ ටික කියන්න ඕන කිව්වා.
හොඳයි ආනන්ද මේ ඉල්ලීම් හතර ඉල්ලන්නේ ඔබ වහන්සේ කුමන අර්ථයක් දැනගෙනද කියලා ඇහුවා. කුමන අර්ථයක් දැකලාද? මොන හේතුවකටද? ආනන්ද හාමුදුරුව වදාලා ස්වාමීනි එහෙමවත් දෙයක් බැයි නම් ඔය උපස්ථායක පදවියෙන් ඇති වැඩේ මොකද්ද කියලා සමහර මිනිස්සු කියයි කිව්වා. එහෙමවත් දෙයක් බැයි නම් ඔය උපස්ථායක පදවියෙන් ඇති වැඩේ මොකද්ද කියලා සමහරු කියයි කිව්වා. බුදුහාමුදුරුවනේ මට ඒ වචනේ අහන්න ඕනෙත් නෑ කිව්වා. බුදුහාමුදුරුව ඒ වෙලාවේ වදාලා පින්නතුනේ ආනන්ද තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කාගේවත් කොන්දේසි වලට යටත් වෙනවා කියලා එකක් නන්නේ. එහෙම වුණත් ආනන්ද ඔබ වහන්සේ ඉදිරිපත් කළ මේ කොන්දේසි හරි සාධාරණයි කිව්වා. හරි සාධාරණයි ඒ නිසා ආනන්ද මේ කොන්දේසි ටික මම පිළිගන්නම් කිව්වා. පින්නතුනේ මෙන්න මේ කොන්දේසි වලට එකඟ වුණායින් පස්සේ තමයි ආනන්ද හාමුදුරුව සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිත්‍ය උපස්ථායකයන් වහන්සේ බවට පත් වුණේ. එදා ඉඳන් ආනන්ද හාමුදුරුවන්ගේ උපස්ථායක ජීවිතය අවුරුදු 25ක්. ඒ අවුරුදු 25 පුරාම පින්නතුනේ ආනන්ද හාමුදුරුව කිසිම දවසක පින්නතුනේ බුදුරජාණන් වහන්සේගෙන් තොරව සිතිවිල්ලක් උපද්දවලා නැහැ. බුදුරජාණන් වහන්සේ ගැනමයි ආනන්ද හාමුදුරුවන්ගේ සිත තිබුණේ. මේ අවුරුදු 25ටම ආනන්ද හාමුදුරුව පින්නතුනේ සැතපිලා නැහැ. එක තප්පරයක්වත් සැතපිලා නැහැ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්ම මුළු මහත් ජීවිතේම කැප කරලා පරිත්‍යාග කරලා පින්නතුනේ ආනන්ද හාමුදුරුව කටයුතු කළේ උපස්ථායක පදවිය වෙනුවෙන්. ඒ ආනන්ද හාමුදුරුව සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුල් කරගෙනම සිත පිහිටුවනකොට පින්වතුනේ උන්වහන්සේ ගැනම නිරන්තරව සිහි කරනකොට ඒකෙන් ලොකු රැකවරණයකුත් ලැබුවා. ඒ මොකද්ද රැකවරණේ? ඒ තමයි පින්වතුනේ බලන්න අපේ හිතේ නිවීම කියන එක ක්‍රමානුකූලව උපදින දෙයක් නේ. දැන් බලන්න ඇතමෙක් මේ සිතේ කෙලෙස් ධර්මයන් සිඳිනවා පින්නතුනේ බුද්ධානුස්සතියනුත්. සමහර කෙනෙක් කියන්න පුළුවන් බුද්ධානුස්සතියෙන් පින්නතුනේ රහත් වෙන්න බෑ. එහෙමත් නැත්නම් බුද්ධානුස්සතියෙන් කරන්න පුළුවන් සමතය විතරයි, සිත එකඟ කරන එක විතරයි. ඒ නිසා බුද්ධානුස්සතිය වඩලා වැඩක් නැහැ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ ඇතැම් සත්වයෝ මහණෙනි බුද්ධානුස්සතියනුත් ගැලවෙනවා සිත ගලව ගන්නවයි කියලා. මේ ලෝකයේ ඇතැම් පුද්ගලයෝ ශ්‍රාවකයෝ බුද්ධානුස්සතියනුත් සිත පිරිසිදු කරගන්නවයි කිව්වා. ප්‍රඥාවන්ත ශ්‍රාවකයාට ඒ බුද්ධානුස්සතියම පින්නතුනේ අරහත් ඵලයේ දක්වාම පවතින කර්මස්ථානය බවට පත් කරගන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ ශ්‍රාවකයාගේ ප්‍රඥාවන්තකමේ ප්‍රමාණයත් එක්ක. එතකොට ආනන්ද හාමුදුරුව ලැබපු රැකවරණය පින්නතුනේ ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොත වෙනකොටත් පින්නතුනේ සෝවාන් ඵලයට පමණයි පත් වෙලා හිටියේ. සෝවාන් ඵලයට පමණක් පත් වෙච්ච ආර්ය ශ්‍රාවකයෙකුගේ සංසිඳිලා තියෙන්නේ සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයයි කියන මේ සංයෝජන ධර්ම ටික පමණයි. ඒ සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයාට පින්නතුනේ කාමරාග කියන එක දුරු වෙලා නැහැ. කාමරාගය දුරු වෙලා නැහැ. එහෙනම් සෝවාන් වෙච්ච ශ්‍රාවකයාටත් පින්නතුනේ කාමරාගය කියන එක තියෙනවා. කාමරාගය තියෙනවා. එහෙත් ආනන්ද හාමුදුරුවෝ දේශනා කරනවා එක විටකදී වංගී සහාමුදුරුවන්ට ඇවැත්නි මගේ මේ අවුරුදු 25ක ජීවිත ගමනේ කිසිම දවසක මට කාම සිතිවිල්ලක් ඉපදිලා නැහැ කියලා. කාම සිතිවිල්ලක් ඉපදිලා නැහැ කියනවා. මොකද්ද කාරණය? වෙන කාරණයක් නෙවෙයි පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳවම තමන්ගේ සිත පැවැත්වීම. එතකොට බුදුරජාණන් වහන්සේ ගැනම තමන්ගේ සිත පවත්වනකොට එවන් සිතක් පින්නතුනේ රාගයෙන් යට වෙන්නේ කොහොමද?
එහෙම සිතක් ද්වේෂයෙන් යට වෙන්නේ කොහොමද? එහෙම සිතක් මෝහයෙන් යට වෙන්නේ කොහොමද? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යටපත් කරන්න බැරි වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැනම පින්වතුනේ සිත පිහිටුවාගෙන ආනන්ද හාමුදුරුව හිටපු නිසා. එනිසා අවුරුදු 25ක උපස්ථායක ජීවිතයේ කාම රාග කියන සංයෝජනය දුරු නොකලා වුණත් ආනන්ද හාමුදුරුවන්ට කාම සංඥාවක් ඉපදිලා නැහැ කියනවා පින්වතුනේ. බලන්නකෝ කොච්චර රැකවරණයක්ද කියලා. අපි සරණ ගිය අපේ ශාස්ත්‍රුන් වහන්සේ සිහි කළ මාත්‍රයෙන් පවා පින්වතුනේ මේ සිත කෙලෙසුන්ගෙන් මොහොතකට හරි නිදහස් වෙනවනේ. ඊළඟට ආනන්ද හාමුදුරුව පින්වතුනේ මේ අවුරුදු 25ක උපස්ථායක ජීවිතයේ කිසිම වෙලාවක කාමරාගයක් උපද්දවගෙනත් නැහැ. ඒ වගේම තප්පරයක්වත් සැතපීලත් නැහැ. උන්වහන්සේ හැම මොහොතකම තමන්ගේ ජීවිතේ දෙවනි කරගෙන පින්වතුනේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන එක ජීවිතේ පළමුවෙනි කාරණේ කරගෙන වාසය කළ උත්තමයන් වහන්සේ නමක්. පින්වතුනේ ඒ ආනන්ද හාමුදුරුවෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට ආසන්නම වෙලාවේ පින්වත්නි කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන කියන සල්වනයේ මහා සාල වෘක්ෂයන් දෙකක් අතර පනවපු ආසනයේ වැඩ ඉන්නකොට පිරිනිවන් මංචකයේ හැටියට පින්වතුනේ ආනන්ද හාමුදුරුවන්ට මහ පුදුම දුකක්. ආනන්ද හාමුදුරුව හරියට එදා ඇඬුවා. ආනන්ද හාමුදුරුව ඇඬුවේ එදා විතරක් නෙවෙයි පින්වතුනේ කුද්දක නිකායේ අපදාන පාළියේ තියෙනවා පින්වතුනේ මහා ප්‍රජාපති ගෝතමී තේරි අපදානේ. මහා ප්‍රජාපති ගෝතමිය කියලා කියන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගිහි කල අම්මා. ඉපදිලා පින්නතුනේ සද්දිනක් ගත වෙච්ච තැන මහබෝධිසත්වයන් වහන්සේ මහා මායා දේවීන් වහන්සේ කලුරිය කළ බව අපි කවුරුත් දන්නවා පින්නතුනේ. එතෙන් පටන් තමන්ගේ පුතා වෙච්ච නන්ද කුමාරයා වෙනුවෙන් එරිණු කිරිටික මතු බුදු වෙන පුතෙක් වෙච්ච මහබෝධිසත්වයන් වහන්සේට පොවලා තමන්ගේ කුසෙන් බිහි කළ නන්ද කුමාරයාට කිරි දෙන්න කිරිමව්වරුන්ට බාර දීලා මහබෝධිසත්වයන් වහන්සේ පෝෂණය කළේ ඇතිදෙලි කළේ ප්‍රජාපති ගෝතමියයි. ඒ ප්‍රජාපති ගෝතමිය පින්නතුනි මේ සම්මා සම්බුද්ධ ශාසනය පැවිදි වෙලා රහත් වෙලා පිරිනිවන් පෑවා. ප්‍රජාපති ගෝතමිය සම්මා සම්බුදුරජාණන් වහන්සේට කලින් පිරිනිවන් පෑවේ. පින්වත්නි එහෙම පිරිනිවන් පාන්නට පෙර බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන ආයු සංස්කාරය අත්හැරියා. මහා ප්‍රජාපති ගෝතමිය පින්නතුනේ ආයු සංස්කාරය අත්හැරියා කියලා දැනගත්තමත් එදත් ආනන්ද හාමුදුරුව පින්නතුනේ හරියට ඇඬුවා. මොකක් නිසාද ආනන්ද හාමුදුරුව ඇඬුවේ? මේ ආනන්ද හාමුදුරුව කියලා කියන්නේ පුංචි දරුවෙක් නෙවෙයි. ආනන්ද හාමුදුරුව කියලා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේම සම වයස කෙනෙක්. ගිහි කල රාජකුමාරයෙක්. සුද්ධෝදන මහරජුරුවන්ගේ සහෝදරයාගේ පුතා තමයි පින්නතුනේ ආනන්ද හාමුදුරුව කියලා කියන්නේ. රාජකුමාරයෙක් වෙච්ච ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගේම වයසේ ඉඳපු ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ පින්නතුනේ හරියට පුංචි සාමණේරයන් වහන්සේ නමක් වගේ. ඉතින් ආනන්ද හාමුදුරුව හරියට මහා ප්‍රජාපති ගෝතමිය ආයු සංස්කාරය අත්හැරියා කියලා දැනගත්තට පස්සේ හරියට ඇඬුවා. මොකක් නිසාද? දැන් සාරිපුත්තයන් වහන්සේත් පිරිනිවන් පාලා. මහා මුගලන් මහරහතන් වහන්සේත් පිරිනිවන් පාලා. රාහුල මහරහතන් වහන්සේත් පිරිනිවන් පාලා. දැන් මහා ප්‍රජාපති ගෝතමියත් පිරිනිවන් පාන්නටයි සූදානම. එහෙනම් මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේත් නොබෝධාම පිරිනිවන් පායි කියලා ඒ කාරණේ සිහි වෙලයි ආනන්ද හාමුදුරුව හරියට ඇඬුවා. එහෙම අඬනකොට
මහා ප්‍රජාපති ගෝතමිය පින්නතුනේ ආනන්ද හාමුදුරුවන් අස්වැසුවනේ. මහා ප්‍රජාපති ගෝතමිය කියනවා පුතේ සිනාවෙන්න ඕන කාලේ ආපුහම අඬන්න හොඳ නැහැ කිව්වා. හිනාවෙන්න ඕන කාලේ ආපුවාම අඬන්න හොඳ නැහැ කිව්වා. මොකද්ද මේ කියන්නේ? පින්නතුනි මැරෙන එක කෙනෙකුට අඬන්න කාරණයක් වුණාට මේ සංසාරේ නැවත උපතක් නැති කල නැවත උපතකට හේතු සිඳ දැමූ පින්නතුනේ මහරහතන් වහන්සේ නමකට මහරහත් තෙරණියකට පින්නතුනේ අනාගත සංසාර දුකත් ඉවරයි. ඒ වගේම හටගත්තා වූ ස්කන්ධ පංචකයේ පින්වත්නි දුකත් ඉවරයි. ඒ සියලු දුක් නැවත නූපදින පරිද්දෙන්ම පින්වත්නි නිරුද්ධ වන තැන ඇත්තටම උන්වහන්සේලා සතුටු වෙන දවසයි. සතුටු වෙන්න ඕන දවසක්, සුවපත් වෙන්න ඕන දවසක්. ඒකෙන් කියන්නේ නෑ මහරහතන් වහන්සේලා මහරහත් තෙරණින් වහන්සේලා මරණයට සතුටුයි කියලා ඒකෙන් කියන්නේ නෑ. ඒ කියලා උන්වහන්සේලා මරණයට බයත් නෑ. ඒ කියලා උන්වහන්සේලා මරණේ ප්‍රාර්ථනා කරන්නෙත් නෑ පින්නතුනේ. උන්වහන්සේලා මරණේ ප්‍රාර්ථනා කරන්නෙත් නෑ. උන්වහන්සේලා මරණයට බයත් නෑ. උන්වහන්සේලා හරියට මෙන්න මේ වගේ පින්වත්නි දවසක් ඉවර වෙනකන් වැඩ කරලා හැන්දෑවේ වැටුපක් බලාපොරොත්තුවෙන් වැඩ කරන කම්කරුවෙක් වගේ. ඒ කම්කරුවා පින්වත්නි අර වැටුප ගැනීමේ බලාපොරොත්තුවෙන් කාලය ඉක්මනකම් බලාගෙන ඉන්නවා. ඒ පුද්ගලයා ඒ දවසම මහන්සි වෙන්නේ ඒ වැටුප බලාපොරොත්තුවෙන්. ඒ වැටුප ලැබෙන එක බලාපොරොත්තුවෙන් ඒ කම්කරුවා පින්නතුනේ ඒ දවස ගෙවෙනකම් බලාගෙන ඉන්නවා. නැත්තම් මේ දවස ගෙවන්නම උවමනාවක් නෙවෙයි. දවස ගෙවන්නම උවමනාවක් නෙවෙයි. අර ලැබෙන්නා වූ වැටුප බලාපොරොත්තුවෙන් දවස ගෙවෙනකම් බලාගෙන ඉන්නවා කම්කරුවෙක්. අන්න ඒ වගේ තමයි පින්නතුනි මහරහතන් වහන්සේලා මේ සංසාරයේ උපත සිඳ දමපු උත්තමයන් වහන්සේලා. මහා ප්‍රජාපති ගෝතමිය ඒකයි කිව්වේ පින්නතුනේ සිනාවෙන්න ඕන කාලේ ආපුවම පුතේ අඬන්න හොඳ නැහැ කිව්වා. වෙනත් වූ ආගම්වල වෙනත් තීර්ථක ශාසනවල වියපත් වූ අවුරුදු 60-70 වයෝවෘද්ධයන්ට ලබන්න බැරි වෙච්ච නිවන මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අවුරුදු 7 පුංචි දැරිවියොත් ලබන්නේ පුතේ ආනන්ද ඔබ වහන්සේ හින්දා කිව්වා. ඒ උන්වහන්සේනේ පින්නතුනේ ස්ත්‍රී පැවිද්ද කියන එක බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලුවේ. ඒ නිසායි ගෝතමිය කිව්වේ පුතේ ආනන්ද අන්‍ය තීර්ථක ශාසනවල වයස අවුරුදු 60-70 අයට ලබන්න බැරි වෙච්ච නිවන මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අවුරුදු 7-8 පුංචි දැරිවියොත් ලබන්නේ පුතේ ආනන්ද නුඹ හින්දා කිව්වා. ඒ නිසා සිනාවෙන්න ඕන කාලේ ආපුවම හඬන්න හොඳ නැහැ කිව්වා. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නොඑක්වර ආනන්ද හාමුදුරුව ඇඬුවා. දැන් ආනන්ද හාමුදුරුව පින්නතුනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩ ඉන්නකොටත් විහාරේ උළුවස් අල්ලගෙන පින්නතුනේ හරියට ඇඬුවා. ටික වෙලාවක් ආනන්ද හාමුදුරුව පේන්න නැති වෙනකොට බුදුරජාණන් වහන්සේ ඇහුවා එක හාමුදුරුව නමකගෙන් භික්ෂුවකගෙන් මහණෙනි කෝ ආනන්ද කියලා. ස්වාමීනි අර විහාරයේ දොර ළඟ උළුවස් අල්ලගෙන ස්වාමීනි හරියට අඬනවයි කිව්වා ආනන්ද හාමුදුරුව. හොඳයි ඇවත් මහණෙනි එහෙනම් ඔබ වහන්සේ ගිහින් ආනන්ද හාමුදුරුවන්ට තථාගත බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කළා කතා කළා කියලා මං කතා කළ විදිහට අමතන්න කිව්වා. හොඳයි කියලා අර හාමුදුරුවෝ ගිහිල්ලා කිව්වා එවත්නි ආනන්දයන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට කතා කරනවා වඩින්න කිව්වා. හොඳයි කියලා ආනන්ද හාමුදුරුවෝ තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව දෙයක් කිව්වා. හරි අපූර්ව දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අලං ආනන්ද මා සෝචි මා පරිදේවි. ආනන්ද ශෝක කලයි කියලා වැළපුණයි කියලා අලං කිසි ප්‍රයෝජනයක් නැහැ කිව්වා.
ඇඬුවා කියලා ශෝක කළා කියලා වැඩක් නැහැ කිව්වා. ඔන්න ලස්සන පණිවිඩයක්. පින්නතුනි මේ ලෝකේ අපි නොයෙක් දේවල් වලට අකමැත්තෙන් අඬනවා විලාප තියනවා. හැබැයි ඒ හැඬීමවත් ඒ විලාප තැබීමවත් මේ ලෝකේ පවතින ස්වභාවයන් අනික් පැත්තට හරවන්නට සමත් වෙන්නේ නැහැ. අනික් පැත්තට පෙරලන්න සමත් වෙන්නේ නැහැ පින්නතුනේ. බුදුහාමුදුරුවෝ ඒකයි වදාළේ අලං ආනන්දමා සෝචි මා පරිදේවි. ආනන්ද ශෝක කිරීමෙන් පළක් නැහැ. වැළපීමෙන් පළක් නැහැ. නනු ඒතං ආනන්ද මයා පටිකච්චේව අක්ඛාතං සබ්බේ හේව පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ අඤ්ඤතා භාවෝ. ආනන්ද මං නුඹට කල් ඇතුවම පෙරම සඳහන් කළා නේද? ප්‍රිය වූ මනාප වූ දේවල් වෙන් වෙන බව, වෙනස් වෙන බව, විපරීත වෙන බව, වෙනත් තත්වයන්ට පත්වෙන බව, ඒ ප්‍රිය මනාප සියලු දේවල්ම වෙනස් වෙන බව මං ඔබ වහන්සේට කලින්ම කිව්වා නේද කියලා හුවා. කලින්ම කිව්වා නේද? තං කුතිත්ත ආනන්ද ලබ්භා යන්තං ජාතං භූතං සංකතං පලෝක ධම්මං. ආනන්ද මේ ලෝකයේ හටගත්තා වූ ඇති වුණා වූ උපන්නා වූ සෑම සංකතයකම ස්වභාවය නැතිවන භාවයයි බිඳෙන භාවයයි කැඩෙන භාවයයි එය එසේ නොවේවා කියලා මිනිස්සුන්ට හිතෙන්න පුළුවන්. ඒත් ආනන්ද ඒක වෙන්නේ කොහොමද කියලා ඇහුවා. ඒක වෙන්නේ කොහොමද කියලා ඇහුවා. පින්නතුනි මේ ලෝකේ අපි කවුරුවත් පින්නතුනේ මේ බණ අහන කවුරුවත් තමන් මෙලවට බිහි කරපු, තමන්ට කිරිපෝපු, තමන්ගේ කැතකුණු අතගාපු, තමන් වෙනුවෙන් මුළු ජීවිතේම වියපත් වෙනකන් පින්නතුනේ දාඩිය හෙලපු මහන්සි වෙච්ච දුක් විඳ අම්මා මැරෙනවට කැමති නෑ. හැබැයි මගේ අම්මා නොමැරේවා කියලා මොන ඇඬුවත් පින්නතුනේ අම්මා නොමැරී තියෙනවා කියන එක කොහොමද සිද්ධ වෙන්නේ? ඒක කොහෙන් අපි ලබන්නද? මොන විදිහට ශෝක කළත්, මොන විදිහට විලාප තැබුවත් අපි ඒක ලබන්නේ කොහොමද? මේ ලෝකේ පින්නතුනේ දරුව වෙනුවෙන් පියවරු මේ මහ පොළොව එක්ක හැප්පිලා දාඩිය මුගුරු හලලා කොච්චර මහන්සි වෙනවද? ඒ දරුව තමන් වෙනුවෙන් වියපත් සමේදී සලකයිද නැද්ද, උපස්ථාන කරයිද, රැකගනීද කියලා මේ මොකක්වත් නොදැනත් ඒ දෙමව්පියෝ දරුවන්ව ලෝකේ ඉස්සරහ පින්නතුනේ නින්දාවට ලක් නොවෙන්න හදනවනේ. එච්චර හරියක් කරපු තමන්ගේ තාත්තා මරණයටපත් නොවේවා, වෙනස් නොවේවා, වයසට නොවේවා, ලෙඩ නොවේවා කියලා පැතුම් පැතුවට මේ කැඩෙන බිඳෙන paludu වෙන ලෝකයේ ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්නේ කොහොමද? අර දේශනාවේ කියනවලු පින්නතුනේ මේ ලෝකයේ මිනිස්සුන්ට සත්වයන්ට හිතෙන්න පුළුවන් අනේ මේ වයසට යනවා කියන වචනේ නම් මට අහන්නවත් නැත්තම් හොඳයි කියලා. මං වයසට යන්නේ නැත්තම් හොඳයි, මට වයසට යනවා කියන වචනේ අහන්නවත් නැත්තම් හොඳයි කියලා හිතෙන්න පුළුවන් කියනවා. එහෙම හිතුවත් වයසට යන්නේ නැද්ද? අනේ මේ ලෙඩ වෙනවා මම ලෙඩ වුණේ නැත්තම් හොඳයි, ලෙඩ වෙනවා කියන වචනේ මට අහන්නවත් නැත්තම් හොඳයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒක එහෙම හිතුණයි කියලා මේ ලෝකයේ සත්වයෝ පින්නතුනි ලෙඩ නොවි ගිලන් නොවි ඉඳීද? මම මැරෙන්නේ නැත්තම් හොඳයි, මරණය කියන වචනේවත් මට අහන්න නැත්තම් හොඳයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙම හිතුණයි කියලා මේ ලෝකයේ පින්නතුනේ අපි නොමැරී ඉඳීද? ඒක එහෙම වෙන්නේ නැහැ. ඇයි ඒ? හේතුන්ගෙන් හටගත්තු ලෝකයේ ස්වභාවය ඒකයි. යමක් හේතුන්ගෙන් හටගත්තා නම් ඒ හේතුන්ගෙන් හටගත්තා වූ දේවල් කැඩෙනවා, බිඳෙනවා, paludu වෙනවා, වෙනස් වෙනවා, විපරීත වෙනවා කියන ඒක තමයි එහි ධර්මය පින්වත්. ඒක තමයි එහි ධර්මතාවය.
කැඩෙන බිඳෙන paludu වෙන ලෝකය පින්නතුනේ හමුවේ ඇතමෙක් පින්නතුනේ ධර්මයේ තුලින් මානසිකාරයක් හදාගෙන ඒ පීඩාව වින්දට ඒකෙන් සිත ගිලන් කරගන්නේ නැහැ. සිත ගිලන් කරගන්නේ නැහැ. හැබැයි ධර්මයේ නොදන්න ධර්මයේ පුරුදු නොකලා වූ මේ ලෝකයා හිතන පිළිවෙලටම තවදුරටත් හිතන ලෝකය ඒකින් විඩාවටපත් වෙනවා පින්නතුනේ, වෙහෙසටපත් වෙනවා. සිහි නැති වෙලා යනවා පින්නතුනේ. ඒකයි බුදුහාමුදුරු වදාළේ ආනන්ද මං නුඹට කලින්ම කිව්වා නේද මේ ලෝකයේ ප්‍රියමනාප වස්තුන්ගෙන් වෙන් වෙන්න වෙන බව, මේ ප්‍රියමනාප වස්තුන් වෙනස් වෙන බව, මේ ප්‍රියමනාප වස්තුන් විපරීත වෙන බව, මේවා විකෘති වෙන බව, වෙනත් තත්වයන්ටපත් වෙන බව. ඉතින් ඒක එසේ නොවේවා කියලා කෙනෙක් හිතුවට ආනන්ද ඒක ලබන්නේ කොහොමද කියලා ඇහුවා. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට නිරන්තරව මෙනෙහි කරන්න කිව්ව කාරණයක් තියෙනවානේ. පින්වත්නි, අංගුත්තර නිකායේ දසක නිපාතේ දස ධම්ම කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ කියනවා කාරණා 10ක් පින්නතුනේ පැවිද්දන් විසින් නිරන්තරව මෙනෙහි කළ යුතුයි කියලා. මේක පැවිද්දන් විසින් විතරක් නෙවෙයි, මේ කාරණේ ගිහි පින්නතුන් විසින් පවා පින්නතුනේ නිතර සිහි කළ යුතුයි. මොකද්ද ඒ කාරණා 10න් එකක් තමයි පින්නතුනේ සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති පබ්බජිතේන අබින්හම් පච්චවෙක්කිතබ්බං. නිතර පැවිද්දන් විසින් සිහි කළ යුතුයි කියනවා. මොකද්ද? සබ්බේහි මේ පියේහි මනාපේහි, සියලු ආකාරයේ ප්‍රියමනාප වූ සියලුම අයගෙන්, මේ වගේම සියලුම දේවල් වලින් ඒ සියලු දේවල් ඒ සියලු අය ප්‍රියමනාප වෙච්ච නානා භාවෝ විනා භාවෝ නොඑක් ආකාරයන්ටපත් වෙනවා, වෙනස් වෙලා යනවා, විපරීත වෙලා යනවා කියලා නිරන්තරව පබ්බජිතේන අබින්හම් පච්චවෙක්කිතබ්බං. නිරන්තරවම මොහොතක් ගානේ නුවණින් මේ කාරණේ අපිට සිහි කරන්න කිව්වා. ඒ සිහි කළාම මේවා වෙනස් වෙනව නෙවෙයි. වෙනස් වෙන එක ඔබ සිහි කළත් වෙනවා, සිහි නොකළත් වෙනවා. පින්වත්නි, ලෙඩ වෙනවා කියන එක ලෙඩ වෙන බව සිහි කළත් සිද්ධ වෙනවා, නැතත් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දුක ගැනම කිව්වා කියලා සමහර කෙනෙක් බුද්ධ වචනේ ගැන හැප්පෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා වයසට යන එක දුකක් නෙවෙයි කියලා දේශනා කළා කියමුකෝ. හරි, බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා අපි හිතමු කවදාකවත් දේශනා කරන්නේ වයසට යන එක දුකක් කියලා දේශනා කරන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා නොකලාම කියමු, එහෙත් මේ ලෝකයා වයසට යන්නේ නැති වෙයිද? ඒ වයසට ගියා කියමු, ඒ වයසට යනකොට බුදුරජාණන් වහන්සේ මේක දුකක් කියලා දේශනා නොකලා කියලා ඒක දුකක් නොවේ තියෙයිද? අපි හිතමු ලෙඩ වෙන එක දුකක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා නොකලාම කියලා. ඉතින් ලෝකයා ලෙඩ වෙන්නේ නැති වෙයිද? ලෝකයා ලෙඩ වෙනකොට ඒ ලෙඩ වෙන එක දුකක් නොවී තියෙයිද? බුදුහාමුදුරුවෝ දුකක් හැටියට දේශනා කළේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා පින්නතුනේ මරණයටපත් වෙන එක දුකක් කියලා දේශනා කළේ නැහැම කියමුකෝ. ඒක එහෙම දේශනා කළේ නැත්තම් මේ ලෝකෙ මිනිස්සු නොමැරී ඉඳීද? අමරණීය වෙයිද? එහෙම වෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේක දුකක් හැටියට දේශනා කළේ නැහැ කියලා ඒ මැරෙනකොට මිනිස්සුන්ට පින්නතුනේ දුකක් නැති වෙයිද? ඒ දුක තියෙනවා. ඊළඟට ප්‍රිය මනාප අය එකතු වෙනවා. එකතු වෙනකොට පින්නතුනේ සතුටු වෙන ලෝකයා ඒ එකතු වීම වෙන් වෙන්නේ බුදුහාමුදුරුවෝ හින්දාද?
ඒ ප්‍රියමනාප අය පින්නතුනේ වෙන් වෙන්නේ ප්‍රියමනාප දේවල් අහිමි වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වරදක් හින්දාද? බුදුහාමුදුරෝ ප්‍රියමනාප වස්තු වෙන් වෙන බව දේශනා කළේ නෑම කියමුකෝ. ඉතින් උන්වහන්සේ දේශනා කළේ නෑ කියලා ඒ ප්‍රියමනාප වස්තු ටික පින්නතුනේ වෙනස් වෙන්නේ නැති වෙයිද? වෙනස් වෙනකොට ඒක දුකක් නොවී තියෙයිද? ඒ නිසා හොඳ සිහිනුවණින් තේරුම් ගන්න. මේක බුදුරජාණන් වහන්සේ වදාළ නිසා දුකක් හැදුනා නෙමෙයි. ලෝකය කොහොමත් පිහිටලා තියෙන්නේ දුක මත. ඒ දුක මත පිහිටපු බව තේරුම් කරලා දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා කරුණාවෙන් කළ යුතු යමක් තියෙනවා නම් ඒක කලේ බුදුහාමුදුරුවෝ. ඒක කලේ බුදුහාමුදුරුවෝ. නරකාදියක වැටිච්ච මිනිස්සෙකුට පින්නතුනේ නරකාදිය බරපතලකම කියලා ගොඩට එන්න අත දෙනවා නම් පින්නතුනේ බුදුහාමුදුරුවෝ කලේ ඒක. බුදුහාමුදුරුවෝ කලේ ඒක. ඒ නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන හොඳට තේරුම් ගන්න. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිසිම වෙලාවක මේ ලෝකේ පවතින සත්‍ය මුලා කරලා හංගලා පින්නතුනේ අපිව මම්මුලා කළේ නෑ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැම ආකාරයකින්ම අපිට නිසි නිවැරදි නිරවුල් මාවත පින්නතුනේ දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ ප්‍රියමනාප වූ වස්තුන් ප්‍රියමනාප වූ පුද්ගලයන් වෙනස් වෙන බව කැඩෙන බිඳෙන paludu වෙන බව ඒක එසේ නොවේවා කියලා කෙනෙකුට හිතුණයි කියලා ඒක වෙන්නේ කොහොමද? ඒක වෙන්නේ නැහැ. ඒක ඒ වෙනස් වීම නොවී තියෙන්නේ නැහැ. ඒක තමයි හේතුන්ගෙන් හටගත්තා වූ සංකත ධර්මයන්ගේ ස්වභාවය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තං වත තථාගතස්සාපි ශරීරං මා පලුජ්ජති නේතං ඨානං විජ්ජති. ආනන්ද ඉතින් තථාගතයන් වහන්සේගේ ශරීරයත් එසේ නොබිදේවා තථාගතයන් වහන්සේ නොපිරිනිවේවා කියලා හිතුවත් නේතං ඨානං විජ්ජති. ආනන්ද එහෙම එකක් දකින්න වෙන්නේ නැහැ කිව්වා. තථාගත ශරීරයත් බිඳෙනවයි කිව්වා. තථාගත ශරීරයත් බිඳෙනවා paludu වෙනවා. තථාගත ශරීරයත් පින්වත්නි ශරීර වශයෙන් බලපුවාම මේක කැඩෙනවා බිඳෙනවා වෙනස් වෙනවා paludu වෙනවා. ඒ නිසා මේ කාරණා හොඳට සිහියේ තියාගෙන පින්වත්නි අප කල යුතු වන්නේ පින්වත්නි මේ ලෝකයේ සියල්ල වෙනස් වෙනවා වේගෙන් වෙනස් වෙනවා. මොහොතක අද ඔබ මම විඳින යම් ආස්වාදයක් යම් අස්වැසිල්ලක් යම් සැනසෙල්ලක් යම් සැපයක් නැතුව නෙමෙයි. එහෙම සැපයක් ආස්වාදයක් නැත්තම් මේ ලෝකයා මේ තරම් පින්වත්නි මේ ලෝකෙට ඇලෙන්නේ නැහෙනි. මේකේ ආස්වාදයක් නැතුව නෙවෙයි. හැබැයි හොඳට තේරුම් ගන්න මේ ආස්වාද මේ සැපය මේ සතුට උපද්දවපු සියලු දේ වෙනස් වෙන ධර්මතාවයෙන් යුක්තයි. මේ හැමදේම නිත්‍ය නැහැ. මේ හැමදේම නිත්‍ය නැහැ. මේ හැමදේම නිත්‍ය නැති නිසා නිත්‍ය නොවන දෙයකින් ඒකාන්ත සැපයක් විඳින්න බෑ. නිත්‍ය නොවන දෙයකින් ඒකාන්ත සැපයක් ලබන්න බෑ. ඒ සැපයක් ලබනවා නම් ඒ සැපය පින්නතුනි ඊටාම తాවකාලිකයි. ඊ타ත්ම පින්වත්නි ස්වල්ප මාත්‍රයි. ඒ ස්වල්ප මාත්‍ර වූ తాවකාලික වූ ඒ ආස්වාදයෙන් පස්සේ ආපහු ආරයක් ලෝකයා පින්වත්නි අර ආස්වාදයට සැපයට සතුටට වඩා එහා ගිය අන්ත දුකක් පින්වත්නි විඳින්න පටන් ගන්නවා. පටාචාරාව වගේ කිසා ගෝතමිය වගේ. ඒ නිසා මේ කරුණ හොඳට වටහාගෙන පින්වත්නි සිහිනුවණින් අපි ජීවත් වෙන්න පුළුවන් තරම් උත්සාහ කළ යුතුයි. මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. මේ හැම දෙයක්ම පින්වත්නි කැඩිලා බිඳිලා paludu වෙලා යනවා. ඒකින් කියන්නේ පින්වත්නි ඔබ ජීවිතේ ගිහි පින්වතුන් හැටියට ඔබ හරි හම්බ කරගන්න එපා, ගේ දොර හදා ගන්න එපා, යාන වාහන ගන්න එපා, අඳින්න පළඳින්න එපා කියලා නෙමෙයි. ගිහි ජීවිතයක ඉන්න
ඔබේ ගිහි ජීවිතේ වඩාත් සතුටින් වඩාත් ක්‍රමානුකූලව වඩාත් හොඳින් ගත කරන්න. පැවිද්දෙකුගේ මඳු වූ ජීවිතයක් ගිහිගෙයක් තුල හදාගන්න එක කරන්න බෑ පින්වත්නි. ඒ නිසා ගිහි ජීවිතය තුල ඉන්න ඔබ බොහෝම හොඳට තමන්ට රකින්න පුළුවන් සීලයක් ආරක්ෂා කරගෙන, හැබැයි මේ හැම සැපතක්ම මේ හැම සතුටක්ම මේ සෑම ආස්වාදයක්ම තාම తాවකාලික බවත් සිහිනුවණින් තේරුම් අරගෙන පින්නතුනේ කටයුතු කරන්න උත්සාහවත් වෙන්න බලන්න. මේක ඔබට කරන්න පුළුවන්. මේ ලෝකය කැඩෙනවා, බිඳෙනවා, paludu වෙනවා. මේ ලෝකේ කැඩෙනවා, බිඳෙනවා, paludu වෙනවා. මේ ලෝකේ කැඩෙනවා, බිඳෙනවා, paludu වෙනවා කියලා කියන්නේ gedara dura යාන වාහන පිඟන් කෝප්ප ගැනම නෙමෙයි. මේ කියන්නේ ඔබේ මගේ ස්කන්ධ ලෝකේ පින්නතුනේ කැඩෙනවා, බිඳෙනවා, paludu වෙනවා. මේක කැඩිලා බිඳිලා paludu වෙලා ගියාට පස්සේ පින්වත්නි මේ ලෝකේ කොච්චර දේවල් පැවතිලා තිබුණත් ඒකෙන් ඇති තේරුමක් නැහැ, වැඩක් නැහැ. ඒ නිසා මේ කරුණ හොඳට වටහා ගන්න පින්වත්නි. ඒ වටහා ගන්නකොට පින්වත්නි මේ ලෝකේ අමුතු ඇලීමකුත් නැති වෙනවා, අමුතු ගැටීමකුත් නැති වෙනවා පින්වතුනේ. ඇලීම් ගැටීම් දෙකෙන් තොරව ඉවුරු දෙකේ වැදිච්ච නැති කොටයක් ගඟට වැටිලා ඒක මහ මුහුද කරාම යනවා වගේ පින්වතුනේ. ඇලීමටත් නොපැමිණිච්ච, ගැටීමකටත් නොපැමිණිච්ච මේ හිත නිවන අරමුණු කරගෙන පින්නතුනේ මේ ශාසන පිළිවෙත් මගේ යනවා. ඒ නිසා අප්‍රමාදී වෙන්න, හැම දිනාට උතුම් නිවන් අවබෝධයේ පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවටපත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කළේ රත්නපුර පෑබොටුව කදිරංදොල පදිංචි WM ප්‍රේමවති මහත්මිය විසින් තම පින්වත් දෙමව්පියන්ට පින්පෙත් අනුමෝදන් කරලීමේ බලාපොරොත්තුවෙන් පෑබොටුව කදිරංදොල පදිංචිව සිට මීට වසර 15කට ඉහත පරලොව සැපත් WM හීන් මහත්තයා පියතුමන්ටත් PG ඩිංගිරි මැණිකේ මෑණියන්ටත් WM මුණසිංහ, WM වික්‍රමසිංහ, WM ගුණරත්න මැණිකේ යන සහෝදරයන්ට සහ සහෝදරියටත් පින්පෙත් අනුමෝදන් කරනවා. WM සමන්ති දියණියටත් WM සුබරත් මැණිකේ සහෝදරිය ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ උතුම් ධර්ම දානමේ පින් කුසල් අනුමෝදන් වී දුකින් මිදී නිවනින් සැනසෙත්වා කියලා පින්පෙත් අනුමෝදන් කරනවා. රෝගාතුරව සිටින EHAD කුමුදු කුමාරි දියණියටත් ඉක්මන් නිදුක් නිරෝගී සුව ලැබේවායි ආශිර්වාද කරනවා. පවුලේ සියලු දූ දරුවන්ට, බෑනාවරුන්ට, ලීලියට සහ මුණුබුරු මිනිබිරියන්ට නිදුක් නිරෝගී සුවපත් බවත් දීර්ඝායුෂ සම්පන්නියත් ලැබේවායි පතනවා. දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් බවත් දීර්ඝායුෂ සම්පන්නියත් ලැබී ඉක්මන් භවයක උතුම් නිවනින් නිවී සැනසීමට ලැබේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අරමුණු පරිද්දෙන් රැස් කරගත්තා වූ උදාාරතර කුසල් සම්පත් නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ මේ පින් අනුමෝදන් වී සැපවත් වෙත්වා, ජාත්‍යාදී දුකින් මිදෙත්වා, උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ WM ප්‍රේමවති මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාගේ යහපත් පැතුම් ඉටු වේවා, යහපත් කටයුතු සඵල වේවා, සුවසේම ධර්මාවබෝධයේ පිණිස ධර්ම දානමේ කුසලයේ උපකාර වේවා. දායකත්වයේ දරන පින්වතුන්ටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව, චිරජීවනය, සැප ජීවනය උදා වේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් කුසල් ලැබේවා. ශාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදී වෙත්වා. උතුම් නිවන් සම්පත්
දෙවියෝද ලබත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. මෝහක්ඛයෝ නිබ්බානං